හොඳයි හැමදෙනාම සාදුකාරයක් දෙන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදාභි වන්දනීය සදාභි පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ සේසරසනස්ත මහා සංඝරත්නයෙන් අවසර සද්ධාවන්ත යෝගාවචර පින්වත්නි, අද දවසේ අපේ මේ පින්වත් සත්පුරුෂ හැමදෙනාම ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයේ උන්වහන්සේ ලොවට දේශනා කොට වදාළ නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති මාර්ගයේ ගුණපිළිවෙත් පුරලා භයානක දුක් ඇති ගෝර කටුක සංසාරයෙන් අත මිදෙන්නටයි මේ ව්‍යායාමය, මේ උත්සාහය, මේ කැපකිරීම, මේ හැමදෙනාගේම උතුම් භාවනා වැඩපිළිවෙල. අපි හැමදෙනාම මේ බුද්ධ ශාසනයට එන, බුද්ධ ශාසනයෙන් හොයාගෙන එන දෙයක් තියෙනවා. අපි හැමෝම ගොඩාක් වෙලාවට අපේ ජීවිතවලට එන දුක්සෝසුසුම් වලින් නිදහස් වෙන්නට, දුකින් අත මිදෙන්නට මේ සම්බුද්ධ ශාසනය හොයාගෙන එනවා. සාමාන්‍යයෙන් අපි එහෙමයි. අපේ ජීවිතේ ගොඩාක් සැප කොටසට වඩා දුක් කොටස වැඩි. ඒ දුක් කොටසින් අත මිදෙන්නට බුදුසසුනෙන් උපකාරයක් ලැබෙයි කියන විශ්වාසයත් එක්ක අපි මේ සම්බුද්ධ ශාසනය ඇසුරු කරනවා. පින්වත්නි, අපි දුක අතහරින්නට තමයි විශේෂයෙන්ම උත්සාහවත් වෙන්නේ. දුක අතහරින්න. හැබැයි හොඳට කල්පනා කරලා බැලුවොත් අපි කවුරුවත් දුක කියන දෙයට තණ්හා කරන්නේ නැහැ. අපේ ජීවිතේ යමක් දුක නම් ඒ දුකට අපි තණ්හා කරන්නේ නැහැනේ. හොඳට කල්පනා කරලා බලන්න. යමකින් අපිට අලාභයක් වෙනවා නම්, යමකින් අපට දුකක් වෙනවා නම්, අපි අප්‍රිය පුද්ගලයෝ ඉන්නවා නම්, අපට දුක් දෙන පුද්ගලයෝ ඉන්නවා නම්, ඒ අය ගැන තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. දුකට අපේ හිතේ නැහැ තණ්හාවක්. දුක අල්ලගන්නෙත් නැහැ. මේ දුක අල්ලා නොගන්නා නිසා සැබවින්ම දුක අතහරින්න කියලා දෙයක්වත් නැහැ. මම මේ කියන කාරණාව නුවණින් කල්පනා කළොත් තේරෙනවා. ගැඹුරට යන්න එපා. මම මේ සරල කාරණයක් පරමාර්ථ වශයෙන් ඇතුළට යන්න එපා. නිකන් සරලව ඔබේ ජීවිතේ කල්පනා කරලා බලන්න. අපි කවුරුවත් දුක කියන කොටසට තණ්හා කරන්නේ, ආසා කරන්නේ, අල්ලගන්නේ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දුක කියන කොටසින් පලා යන්න. දුක අතහරින්නනේ උත්සාහවත් වෙන්නේ. මහත්යා නිසා, නෝනා නිසා ලැබෙන යම් දුකක් තියෙනවා නම් ඒකෙන් නිදහස් වෙන්න, පලා යන්න බලන්න දුක් කොටසි. ඒක සැප කොටසක් බවට පරිවර්තනය කරගන්න උත්සාහවත් වෙනවා අපි. යම් වස්තුවකින්, යම් දෙයකින් අපිට අලාභයක් නම්, දුක් පිනිස නම් පවතින්නේ, අපි ඒකට ආසා නැහැ. ඒක මම, මගේ කියලා අල්ලගන්නෙත් නැහැ අපි. ඒක කොහොමද අතහරින්නේ, එකෙන් කොහොමද නිදහස් වෙන්නේ කියන බවක් අපේ මනසේ වැඩ කරන්නේ. සරල સિદ્ધාන්තයක්. පින්වත්නි, එතකොට අපි දුක අල්ලගන්නේ නැත්තම් අය අතහරින්න දෙයක් ඇත්තේ නැහැ. අල්ලපු දේ වෙපැයි අතහරින්න නේ. එහෙමනම් මේ බුද්ධ ශාසනයට අපි ඔය දුක අතහරින්න, දුකෙන් නිදහස් වෙන්න කියන මානසික මට්ටමක ආවොත් එන්නේ නිෂ්ප්‍රයෝජන දෙයකට. මේක වැරදි විදිහට ගන්න එපා.
මං කියන්නේ අපේ කෘතඥ මනසට එදිනදා මනසට හම්බ වෙන දුක් කොටස ගැන මේ කියන්නේ. පරමාර්ථ දුක්ඛ සත්‍යයක් ගැන නෙවෙයි මේ කියන්නේ. අපට හම්බ වෙන දුකක් ගැන කියන්නේ. එතකොට අපේ ජීවිතේ හම්බ වෙන දුක් කොටස අපි අල්ලන්නේ නැති නිසා ඒක අතහරින්න පුළුවන්කමක් නැහැ අපිට. මේ බුද්ධ ශාසනයෙන් ඒකට ඔබට ප්‍රයෝජනයක් ලැබෙන ප්‍රමාණය අඩුයි. හැබැයි මේ බුද්ධ ශාසනයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය අපේ ජීවිතයේ එන එදිනදා දුක් වලට මුක්කුවක් ගහගන්න පොඩ්ඩක් සංසිඳව ගන්න අනුශාසනා කරලා තියෙනවා. తాවකාලික සැනසෙල්ලකට. අපේ පින්වත්නි එහෙමනම් මොනියම්ම හේතුවක් නිසාවත් ඔබ මේ සම්බුද්ධ ශාසනයට ඔබේ දුක් කොටසින් නිදහස් වෙන්න කියන තැනක උත්සාහවත් වෙන්න එපා. දැන් ඔයාලා යෝගාවචර පිරිසක් නිසා මම මේ කියන්නේ. එහෙම නැතුව නිකම්ම බුද්ධ ශාසනයට පන්සලට දුක කියාගෙන આવොත් එයාගේ දුකට తాවකාලික මුක්කුවක් වශයෙන් తాවකාලික සැනසෙල්ලක් වෙනුවෙන් දහම් පදයක් කියලා අනුශාසනාවක් කරනවා. හැබැයි දැන් ඔබ ඇවිල්ලා ඉන්නේ ඊට එහා ගමනකට. නිසා ඔබට මේ తాවකාලිකව පොඩි අනුශාසනාවක් කරලා දුක තුනී කරලා ඇති වැඩක් නැහැ. ඔබ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. නිසා අපේ අම්මලාගේ තාත්තලාගේ ජීවිතවල තියෙන දුකයි කියලා ඔයාලා තේරුම් ගත්තු යම් කොටසක් තියෙනවා නම් ඔය දුකයි කියලා ඔයාලා පලා යන්න උත්සාහවත් වෙන දුක අතහරින්න කියන තැනක එන්න එපා. මොකද ඔබ කොහොමත් ඒක අල්ලගෙන නැති නිසා ඒක ආය අතහරින්න දෙයක් ඔබට නැහැ. ඒකටයි උත්සාහවත් වෙලා ඇති වැඩකුත් නැහැ. එහෙමනම් අපි මේ බුද්ධ ශාසනයට එන්න ඕනේ මොකක් අතහරින්නද? යෝගාවචර පිරිසක් හැටියට අහන්නේ. අතහරින්නේ අල්ලගත්තු දෙයක් නේ. ඔබ තදින් මගේ කියලා අල්ලගත්තු දෙයක් අතහරින්න ඕනේ. එතකොට අල්ලගත්තු නැති දෙයක්, ඔබ බය දෙයක්, ඔබ පලා යන දෙයක් අය අතහරින්න දෙයක් නෑ. ඒක කොහොමත් ඔබ අතහැරලා ඉන්නේ. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයට එන්න ඕනේ මොකක් පිණිසද? යෝගාවචර පිරිසක් හැටියට. ආනහර දුක අවබෝධ කරගන්නවා කියන කාරණෙත් එක්ක ලැබෙන දෙයක් තමයි අපි මේ බුද්ධ ශාසනයට එන්න ඕනේ සැප කොටස අතහැර ගන්නයි. හේතුව දැන් ඔන්න අවබෝධය පැත්තට ගියොත් මේ සැප කොටසත් එක්ක තමයි ඔය කියන දුක් කොටස බැඳිලා තියෙන්නේ. අපේ අම්මලා අපි කවුරුවත් දුක් කොටස අල්ලන්නේ නැහැ අම්මේ. අපි අල්ලන්නේ සැප කොටස හැම වෙලාවෙම. අපි තණ්හා කරන්නේ අල්ලගෙන ඉන්නේ සැප කොටස. හැබැයි අපේ පුංචි මෝඩකමක් තියෙනවා. අපිට ඕනේ දුක් කොටස අතහැරලා සැප කොටස තියාගන්න. දැන් ගොඩක් වෙලාවට මම අර මුලින් කිව්වේ ඒකනේ. අපි හැමෝම ඇවිල්ලා කියන්නේ ස්වාමීනි මගේ බිරිඳ නිසා, මගේ ස්වාමියා නිසා, මගේ දරුවෝ නිසා, ව්‍යාපාර නිසා මෙන්න මේ වගේ දුක් ටිකක් තියෙනවා. මට මේ දුක නැති කරගන්න ඕනේ. දුක තුනී කරගන්න ඕනේ. හැබැයි ස්වාමියා අතහරින්න කැමති නැහැ. බිරිඳ අතහරින්න කැමති නැහැ. ව්‍යාපාරය අතහරින්න කැමති නැහැ. මොකක්ද එහෙනම් හිතේ තියෙන්නේ? දුක් කොටස විතරක් අතහැරලා සැප කොටස මට තියාගන්න ඕනේ. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයට අපි එන්නේ කරන්න බැරි දෙයක් කරන්න. කාසියේ එක පැත්තක් අතහැරලා එක පැත්තක් විතරක් ගන්න බෑනේ. ස්වාමියා නිසා හටගන්න, දරුවෝ නිසා හටගන්න ඇත්තටම යම් දුකක් තියෙනවා නම් ස්වාමියා නිසා හටගන්න සැපතට, දරුවෝ නිසා හටගන්න සැපත අල්ලගෙන එයාලා නිසා හටගන්න දුක අපට අතහරින්න කොහොමටවත් බෑනේ. ඇත්තටම බෑනේ. එහෙමනම් අපට අතහරින්න තියෙන්නේ අපේ අම්මලා අපි සැපයි කියලා අල්ලගත්තු කොටස. ඒක අතහරිනකොට දුක කියන එක ඉබේමයි අතහැරෙන්නේ. අපි දුක කියන එක අල්ලගන්නෙත් නැහැ, අතහරින්නෙත් නැහැ. සැප අල්ලගන්නවා භාවනාව තුළින් සැප කොටස අතහරිනකොට දුක කියන එක ඉබේමයි අතහැරිලා යන්නේ.
සැප අල්ල ගන්නකොට දුක කියන කොටස ඉබේමයි අහුවෙන්නේ. කවුරුවත් අල්ලන්නේ නැහැ. ඉබේ අහුවෙනවා. පිහිය ගන්නකොට මුවහත එනවා. මුවහත පැත්තකින් තියලා පිහිය විතරක් ගන්න බෑ. එමණ අපි නුවණින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපේ ජීවිතේ අපි සැපයි කියලා තණ්හා කරපු සැපයි කියලා අල්ලගත්තු කොටසක් තියෙනවා නම් අන්නේ කොටසේ යථාර්ථය නුවණින් දැකලා ඒ කොටස අතහැර ගන්නයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. එහෙනම් අපි මේ සම්බුද්ධ ශාසනයට ඇත්තටම මේ එන්න ඕනේ භාවනා කරන්න ඕනේ මොකක් අතහරින්නද? සැප කොටස අතහැර ගන්න. දුක කොටස නෙවෙයි සැප කොටස අතහැර ගන්න. ඒකයි අපේ අම්මලා මේ භාවනාව තුළ සංස්කාර ධර්ම ටික ඒ කියන්නේ නාම රූප දෙක. මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය නුවණින් දකිනකොට අපට අල්ලගන්න දෙයක් හම්බු නොවෙන්නේ. ඔක්කොම දුකක් වශයෙන් තේරෙන හින්දා. අපි කවුරුවත් දුක අල්ලන කට්ටිය නෙවෙයි. යම් වෙලාවක අපේ මේ ආස්වාද කොටසත් දුකයි කියලා තැනකට අපිට අවබෝධයටපත් වුණොත් අපට ආයේ මේ ලෝකේ අල්ල ගන්න දෙයක් නැහැ. අපි අතහරිනවා නෙවෙයි අපිට ඉබේටම අත හැරිලා යනවා. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් අපි හැම වෙලාවෙම ප්‍රයෝජන ගන්න ඕනේ. අපි මුලා වෙලා ඉන්න දුකේම එක අන්තයක් තියෙනවා සැපයි කියලා අල්ලගත්තු තැනක්. දුකේම අන්තයක් ඒක. අන්නේ අන්තේ ඇත්ත ඇතිසැටියට දැනගෙන සැප කියලා අපි රැවටිලා ඉන්න කොටස අතහැර ගන්න තමයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. මෙන්න මේ සැප කියන කොටස අතහැර ගන්න උත්සාහවත් වෙන්න නම් ඔන්න ඔය සැප කියන කොටසේ තියෙන යථාර්ථය ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් දකින්න ඕන ඉස්සර වෙලා. මෙන්න මේ නුවණින් දකින්නට දැන් මෙතන ඉන්න අම්මලා ගොඩාක් අය ජීවිතේ ගොඩාක් කාලෙ ඉක්මවපු අය 99%ක්ම ඒ කියන්නේ මරණයට ආසන්නයි. ගණන් හැදලා බැලුවොත් බොහෝම පුංචි කාලයක් තියෙන්නේ අපිට. එතකොට අපි මේ කාලේ දක්ෂතා කීපයක් අපි හදා ගන්න ඕනේ. එකක් තමයි මේ සම්බුද්ධ ශාසනයේ කොහොම හරි නිවන් දකින්න ඕනේ. යම් හේකින් නිවන් දක ගන්න බැරි වුණොත් කොහොම හරි සතර අපායෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොම හරි සුගතියකට යා ගන්න ඕනේ. ඒ සුගතියට යෑමෙන් එතනදී හරි සසරින් ගැලවෙන්න අවශ්‍ය හේතු සම්පත් ටික හදලා තියන්නත් ඕනේ. මේ දක්ෂතා ටික අපි මේ ජීවිතේ හදා ගන්න ඕනේ. එහෙමනම් මරණය කියන මොහොතට මුහුණ දෙන්නට හිත හදා ගන්න ඕනේ. මං නිවන කියන කාරණේ චුට්ටක් පැත්තකින් තියලා මරණය කියන කාරණේ ගන්නවා. මරණයට මුහුණ දෙන්නට අපි හිත හදා ගන්න ඕනේ. අම්මලා හිත හදනවා කියන්නේ හිත වඩනවා කියන්නේ මොකක්ද? ඔයාලා සාමාන්‍යයෙන් ගැටෙන තැන් තියෙනවනේ. ඒ ගැටෙන තැන්වල නොගැටි උපේක්ෂාවෙන් ඉන්න බවක් පුරුදු කරන්න ඕනේ. හිත වඩනවා කියන්නේ ඒක. තරහ යන තැන තරහ නොගෙන ඉන්න බවකට හිත පුරුදු කරලා තියෙනවා. අපි භාවනා කරලා චිත්ත සමාධියක් උපදව ගන්න එක තුල සමාධියේ වැඩිවීමක් තියෙනවා. හැබැයි සිතේ වැඩිවීමක් වෙන්නේ නැහැ. සිතේ වැඩිවීමක් වෙන්න නම් වෙනදා පැවතුණු සිතට වඩා වෙනස්ම වූ සිතක් අපි ගාව තියෙන්න ඕනේ, වැඩෙන්න ඕනේ සිත. දරුවෝ දකිනකොට, වස්තුව දකිනකොට වෙනදා ඇති වෙන තණ්හාව දැන් තුනී වෙලා තියෙන්න ඕනේ. හිත වැඩුණා කියන්නේ ඒකට. නැත්තම් පැය ගාණක් පරියන්කේ ඉන්න පුළුවන් කියන එක නෙවෙයි. ඉස්සර කේන්ති ගියපු තැනකදී දැන් කේන්තියක් නැතුව නිකන් උපේක්ෂාන් කේන්ති ගන්න ඒකේ දෙයක් නැහැ කියන බවක් දැන් තේරෙන්න ඕනේ. තලතු නෑනි වෙනවා කියන්නේ, හිත වැඩෙනවා කියන්නේ,
භාවනාවෙන් උරුද වෙනවා කියලා කියන්නේ ඒකට. දැන් සමහරලාට පුංචි කාලේ අපි ගැටිච්ච දේවල් වලට දැන් ගැටෙන්නේ නැහැ. ඒ මොකද අපි අපේ හිත මේ වැඩි හිටිකමත් එක්ක ටිකක් වැඩිලා. ඉස්සර පුංචි දරුවෝ වාගේ පුංචි දරුවෝ රණ්ඩු වෙන තැනකදී අපි රණ්ඩු වෙන්නේ නැත්තේ ඇයි? අපට යථාර්ථයක් තේරෙනවා, යමක් තේරෙනවා. එතන ගැටෙන්න දෙයක්, තරහ ගන්න, රණ්ඩු වෙන්න දෙයක් නැහැ කියලා අපට තේරෙනවා. අපේ අම්මලා ඒ වාගේ දැන් අපේ අම්මලා මේ මොහොත වෙනකොට ඇලෙන ගැටෙන දේවල් වලින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තරහ ගන්නෙ නැතුව ඉන්න පුළුවන් බවක් හිතේ හැදිලා තියෙන්න ඕනේ. මෛත්‍රී ගුණ හැදිලා තියෙන්න ඕනේ. හිත වැඩෙනවා කියන්නේ ඒකට. හිත හදනවා කියන්නේ. කරුණා ගුණ තියෙන්න ඕනේ අලගාව හැදිලා. ලෝකේ ස්වභාවයෙන්ම හිත නොවැඩිච්ච අය ගාව මෛත්‍රිය නැහැ. ඒ අය ගාව කරුණාව නැහැ. ඒ අය ගාව හිත උණු වෙන බව නැහැ. ඒ අය ගාව නිහතමානී බව නැහැ. ඒ අය ගාව මෘදු ගතිය නැහැ. ඒ අය ගාව මොලොක් ගතිය නැහැ. දර දඬුයි. අපේ අම්මලා වයසට යන්න හිත මෘදු වෙන්න ඕනේ. හිත මොලොක් වෙන්න ඕනේ. හැබැයි සමාජයේ එහෙම නෙවෙයි. වයසට යන්න හිත දර දඬු වෙනවා. එතකොට නැමෙන්නේ නැහැ. යටහත් පහත් බවක් නැහැ. මාන්නය අධිකයි. රිටක් වාගේ වෙනවා. කිසි කෙනෙකුගේ අවවාදයකට නැමෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත වැඩිලා නැහැ. දන් දුන්නට, පින්කම් කළාට, භාවනා කළාට හිත වැඩිලා නැහැ. ඒ නිසා මේ වයසට යනකොට සතුටුදායක මරණයකට මුහුණ දෙන්න නම් ඔබේ හිත වැඩෙන්න ඕනේ. මොන වගේන්ද වැඩෙන්න ඕනේ? මෛත්‍රියෙන් වැඩෙන්න ඕනේ. කරුණාවෙන් වැඩෙන්න ඕනේ. මේ ගැඹුරක් නෙවෙයි. ගැඹුරු දෙයක් නෙවෙයි කියන්නේ. ඒ වගේම මෘදු වෙන්න ඕනේ. මොලොක් වෙන්න ඕනේ. පුංචි මුණුබුරෙක් දෙන අවවාදයක්, අනුශාසනාවක් හොඳයි පුතේ කියලා අහන්න පුළුවන් තැනට නිහතමානී වෙන්න ඕනේ. මහ පොළොව සක්වලක්ද සක්වල 10ක්ද සුළඟිල්ලේ තියලා කරකන්න පුළුවන්. මහා එර්දි බල සම්පන්න සරියු ස්වාමින් වහන්සේ පවා පුංචි සත්හැවරදි සාමණේරියෙකුගේ අවවාදයක් ගාව මෘදු වුණා, මොලොක් වුණා, නිහතමානී වුණා. අහලා තියෙනව ඔබ නේද? ඉතින් ඒ වගේ උතුමෙක් එහෙම කළා නම් ඇයි අපට බැරි? අපට සක්වල තියා අපේ ඇඟවත් කරකන්න පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්ද දැන් කැරකිලා නටන්න? බෑනේ, විසි වෙනවනේ. අපේ අතපයවත් අපට අවනත නැහැ. එතකොට ඒ තරම් දුර්වල අපි උද්ධච්චකම හදාගත්තොත්, ලොකුකම හදාගත්තොත්, මාන්නය හදාගත්තොත් ඒක අපට හරි අවාසියක්. එනිසා අපේ මව්වරු පියවරු මේ භාවනාව තුළ ඔබට ලැබෙන ලොකු අත්දැකීමක් තමයි දැන් ගොඩාක් වෙලාවට භාවනා කරනකොටත් මාන්නේ එනවනේ. ඒක එපා. අපි සිල් ගන්න අය, අපි භාවනා කරන අය, අපි පන්සල් යන අය. ඒකලා මාන්නයක් හදාගෙන අර මුණුබුරෙකුට, දරුවෙකුට තමන් අවවාද දිය යුතුයි කියන තැනක ඉන්නවා මිසක යාළගෙන් අවවාදයක් ගත යුතුයි කියන තැනින් ඉන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා වයසක අම්මලාගේ තාත්තලාගේ. එයාලා හිතන්නේ එයාලා හරි දැනුවත්. ඒ නිසා අපිට කවුරුවත් අවවාද දෙන්න ඕනේ නැහැ කියලා. අන්න ඒ බව අයින් කරගන්න. ඒකේ තියෙනවා හරි සැපයක් අපේ අම්මලා. අවවාද දෙන එකට වඩා ඇහුම්කන් දෙන එකේ තියෙනවා ලොකු ආස්වාදයක්. ඒක විඳලා බලන්නකෝ. හැම වෙලාවෙම දරුවන්ට අවවාද දීදී කෑක ගහ ඔට්ටු වෙන එක පැත්තකින් තියලා, මුණුපුරන්ට කෑක ගහ ඉන්න එක පැත්තකින් තියලා, අවවාද දෙන එක පැත්තකින් තියලා, කට පොඩ්ඩක් පියාගෙන ඒ අය කියන එකට ඇහුම්කන් දෙන්න ටිකක් පුරුදු කරන්නකෝ. හැමෝම හරි ආසයි උපදෙස් දෙන්න. අහන්න කවුරුවත් කැමති නැහැ. ඒ නිසා මේ ලෝකයේ යන පැත්ත ඒක. අපි ලෝකයේ යන පැත්තට නෙවෙයි අනිත් පැත්තට යන්න ඕනේ. අපි ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. නිහතමානී බව හොඳට පුරුදු පුහුණු කරගන්න මේ භාවනා කරන අම්මලා ගාව අනිත් අම්මලා ගාවට වඩා ඒ නිහතමානී බව තියෙන්න ඕනේ. මෘදු බව තියෙන්න ඕනේ. මැටි පිටක් වාගේ කර්මන්නේ බව තියෙන්න ඕනේ.
අවවාදාක්ෂම වෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපේ හිත හැදුනා කියලා කියන්නේ. මෙන්න මේ මරණ මොහොතේ යනකොට මරණය ලං වෙන්න අපට සතුටක් දැනෙන්න ඕනේ. දුකක් නෙවෙයි සතුටක් දැනෙන්න ඕනේ. මරණය ලං වෙන්න සතුටක් දැනිලා බොහෝ සතුටෙන් සොම්නසින්ම මේ ජීවිතේ අතහැර දාලා යන්නට අපේ මනස කොහොමද හදාගන්නේ? මං ගිය සතියේ අපේ මෑණිවරුන්ට කියලා දුන්නා මෛත්‍රී මහබෝසතාණන් වහන්සේගෙන් උපකාරයක් ගන්න හැටි. උන්වහන්සේගෙන් උපකාරයක් ගන්න හැටි. ඒක මං හිතන්නේ ප්‍රගුණ පුරුදු පුහුණු කරනවා ඇති. ඒක ගොඩාක් වටිනවා. තවත් පුංචි කාරණයක් කියලා දෙන්න තමයි මම මේ ඇහුවේ. මරණ මොහොත ලං වෙනකොට හිතේ අප්‍රමාණ සතුටක් ඇති කරගෙන අපමණ සතුටකින් මේ ජීවිතෙන් සමුගන්නට අපි කොහොමද මනස හදාගන්න ඕනේ කියලා. අප මේ ඒකට දැන් කාරණා කීපයක් වල හිතේ හුරු කරන්න ඕනේ. කවුරුවත් හිතන්න එපා දැන් මේ ස්වාමීන් වහන්සේ නිවන් දකින්න තැනට කාරණාවක් කියන්නේ නැතුව මේ සුගතියට යන තැනට කාරණාවක් කියනවා කියලා. මම ඒක හරවන්නම් නිවනට. පස්සේ තකම් මේකට හොඳට සවන් දෙන්න. අපි හැමෝම දැන් ඉන්නේ සෝවහන් වෙලා නැත්තම් ඒකාන්තයෙන් සතර අපාය පැත්තට හැරිලා. ඇත්තටම මගපල ලබලා නැත්තම් ඔබේ ගතිය අනියතයි. බොහෝ සෙයින් ඔබ හැමදෙනාම ඉන්නේ අපායට බර වෙලා. සතර අපායේ උපදින්න තමයි නියම වෙලා. ඉන්නේ ඒක තමයි ඇත්ත. මොකක් හෝ දක්ෂතාවයකින් මරණ මොහොතේදී කුසලයක් අල්ලගෙන සුගතියකට පැන ගන්න ලැබුණොත් මිසක නැත්තම් ඔබ හැමදෙනාම ඉන්නේ සතර අපායට යන තැනක. ඒක තමයි ඇත්ත මේ මොහොතේ. අපායට යන්න ඉන්න අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ අම්මේ අපේ සිත සුගතියක පිහිටව ගන්න එක. ඒ කියන්නේ සුගතියක යන්න තැනට අපි ඉස්සර වෙලා වැඩ හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ සුගතිය කියන එකේ තියෙන ස්වභාවය නුවණින් දැකලා සුගතියට අතහැරලා නිවනට යන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. මොකද සුගතියට ගියා කියලා අපට తాවකාලික සැනසෙල්ලක් මිසක ස්ථිර සැනසෙල්ලක් නැති නිසා. මරණ මොහොත එනකොට සතුටෙන් මැරෙන්නට පුළුවන් වෙන්නේ සුගතියක සිත පිහිටවලා ඉන්න කෙනාට විතරයි. ඒක තමයි ඇත්ත. උදාහරණයක් කිව්වොත් අපි පිට රටක ගිහිල්ලා රැකියාවක් කරනකොට අවුරුදු 5කට 6කට පිට රට ගිහිල්ලා රැකියාවක් කරලා ආපහු ගම් රට බලා මිල මුදල් හොයාගෙන එන්න ලං වෙන දවස ලං වෙන්න මව්බිමට එන්න පුදුම සතුටක් දැනෙනවා. දුකක් නැහැ. හේතුව ඒ පිට රට ගත කරපු හැමතැනම తాවකාලික බව දැනුණු නිසා. අන්න ඒ වාගේ අපේ අම්මලා ලැබපු මේ මිනිසත් භවය හා මේ මනුස්ස ලෝකය කියන එක ඔබේ తాවකාලික නැවතුම් පොලක් කියන බව හදවතට දැනෙන්න ඕනේ. හරියට පිට රටක ගියපු මිනිස්සයාට ඒ රටේ නැවතිලා ඉන්න තැන ගන්න බඩු මුට්ටු පරිහරණය කරන හැමදේම යන එන තැන් හැම එකක්ම తాවකාලිකයි කියලා හැම මොහොතකම හිතේ තියෙන ආවාගේ. S2 පියාගෙන නුවණින් කල්පනා කරන්න ඕනේ මම මේ ලැබූ මිනිසත් ජීවිතේ తాවකාලික එකක්. මගේ මේ ගෙවල් දොරවල් දුවා දරුවෝ මං හා බැඳිලා තියෙන මේ සියල්ලම తాවකාලිකයි. මේක හොඳට හදවතට දැනෙන්න ඕනේ. මේ හැමදේම తాවකාලිකයි. මගේ ස්ථීර නැවතුම් පොළ නැත්තම් මගේ නැවතුම් පොළ නැත්තම් මගේ ඉඩකඩම් තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි තුසිත දිව්‍ය ලෝකේ ගත්තොත් මගේ විමාන ටික තියෙන තුසිතේ. ඒක හරියට නිකන් පිට රටක ඉන්න මනුස්ස මේ උපමාව හොඳට හිතට දාගන්න. පිට රටක ඉන්න මිනිස්සයාට හැම මොහොතකම එයා ඉන්න නවාතැනට ගොඩ වෙනකොට ඒක තමන්ගේ කියලා දැනෙන්නේ නැහැ. මේකේ මං කුලියට ඉන්නේ කියලා දැනෙන්නේ. හැම වෙලාවෙම සිහිපත් කරන්නේ මගේ වත්ත කොහොමද? මගේ ඉඩම කොහොමද? ඒකේ කැලේ වැහිලා ඇද්ද කියලා මගේ බව දැනෙන්නේ අර ලංකාවේ තියෙන වතු පිටි ගැන. අන්න ඒ වාගේ
ඇස් දෙක පියාගත්තාම මේ manuss ලෝකයේ කියන එක මේකේ තියෙන ඉඩ කඩන් తాවකාලිකයි. අවුරුදු තව 5කට අවුරුදු 10කට විතරයි මම මේකේ ඉන්නේ. මේක తాවකාලිකයි. මගේ විමානයේ තියෙන්නේ මගේ ඉඩ කඩන් ටික තියෙන්නේ තුසිත දිව්‍ය ලෝකේ. මගේ සහෝදර දෙවිවරු ටික ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. එතකොට මගේ කියන හැමදේම තියෙන්නේ තුසිත දිව්‍ය ලෝකේ කියලා ඔන්න ඔය සුගතියක අපි සිත පිහිටව ගන්න ඕනේ. සුගතියක සිත පිහිටවනවා කියලා කියන්නේ මනෝලව తాවකාලික බව දැනෙන්න ඕනේ. ඔය කියන තුසිතය තමන්ගේ කියලා එක උපාදාන කරගන්න වෙනවා. උපාදානයත් එක්කයි භවය සකස් වෙන්නේ. මේ ඔබට කියන්නේ ඔබ මේ දේ නොකළොත් ඔබ සතර අපාය තමයි භවය සකස් කරගන්නේ. ඒක තමයි ඇත්ත. කෙනෙක් මේක නොකර හිටියොත් එයා භවය සකස් කරගන්නේ සතර අපායට. කෙනෙක් මේක කළොත් එයා භවය සකස් කරගන්නවා තමන් උපාදාන කරගත්තු දේ අනුව අර තුසිත දිව්‍ය ලෝකෙට. එතකොට අපේ අම්මලා අර රටක ඉන්න කෙනාට ඒ දේ తాවකාලිකයි කියලා දැනিলা ලංකාවේ තියෙන ඉඩකඩම් තමන්ගේ කියලා දැනෙනවා තරමටම ඔබට ඔය තුසිත දිව්‍ය ලෝකයේ තියෙන විමාන ඒ වගේ මේකේ ඉන්න සහෝදර දෙවිවරු ඒ හැමදෙනාම අපේ අම්මා අපේ තාත්තා අපේ දරුවෝ මගේ හැමදෙනාම මුළු පරපුරම ඉන්නේ මේ තුසිත දිව්‍ය ලෝකයේ කියන බවක් හදවතට දැනිලා ඒ පැත්තට සිත බර වෙන්න ඕනේ. එතකොට තමන්ගේ කියලා බලවත්ව අල්ලන් ඉන්නේ ඒ පැත්ත. දැන් ඔයාලා වැරදියට ගන්න එපා බණේ කෑල්ලක් අල්ලගෙන මේ නිවන් දකින්න එක කිව්වේ නෑ මේ භවය වර්ණනා කළා කියලා අල්ලන්න එපා ඈ. දැන් අම්මලා ඔක්කොම වයසක හින්දා මම මේ කියන්නේ. අම්මේ හැම මොහොතකම කරපු ලොකු කුසලයක් සිහිපත් කරගන්න. ලොකු කුසලයක් සිහිපත් කරගෙන ඒ කුසලයේ නැවත නැවත සිහිපත් කරන ගමන් මම බොහෝ කුසල් කරපු කෙනෙක් මට මේ manuss ලෝකේ අතහැරෙනකොට ඒකාන්තයෙන්ම තුසිතේ තමයි අහුවෙන්නේ. එහෙ තමයි මගේ හැමදේම තියෙන්නේ. මම බොහෝ සෙනසුන් වෙහෙර විහාර හදලා තියෙනවට උදව්පදව් කරලා තියෙනවා. බොහෝ සම්බුද්ධ පූජා කරලා තියෙනවා. බොහෝ පින්කම් කරලා තියෙනවා. මේ හැම කුසලයකම විපාක දෙන්න ඒ හැම හම්බු කරපු මුදලක්ම මට අරගෙන ගිහිල්ලා තුසිත දිව්‍ය ලෝකේ වියදම් කරන්න පුළුවන් කියන බවක් ඇති වෙන්න ඕනේ. දැන් පිට රටක ඉන්න කෙනා සල්ලි හම්බු කරනකොට එහෙ වියදම් කරන්නේ නැහැ. ඔක්කොම එකතු කරගන්නවා. ලංකාවේ ගිහිල්ලා ගෙවල් හදාගෙන වාහන අරගෙන සහෝදරයොත් එක්ක යාළුවොත් එක්ක පාටියක් දාලා ඒ වගේ අර එයාගේ හැම දෙයක්ම තියෙන්නේ මේ පැත්තේ. හිත බර වෙලා තියෙන්නේ මේ පැත්තේ. ඉතින් මේක නැවත නැවත මෙනෙහි කරලා යමෙකුට ඒ පැත්ත පිළිබඳ සිතේ දැඩි කැමැත්තක් ඇති වෙලා මේ manuss ලෝකයේ කියන එක తాවකාලිකයි කියලා දැනුනොත් මේිට වැඩි ආසාව දැන් මොනවා කිව්වත් අපේ අම්මලාට මේ manuss ලෝකෙටනේ හිත ඇලිලා තියෙන්නේ. දරුවන්ට මුණුබුරන්ට මේකේ ඔයාලගේ තියෙන දේවල් වලට. අන්න මේකට ඇලිලා තියෙනවට වඩා අහට ඇලෙන්න ඕනේ. එහෙට ඔයාලා ඇලුනේ නැති වුණොත් ඔයාලා කොහොමත් මෙහෙට ඇලිලා ඉන්නේ. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඔයාලා මැරෙන්නේ මෙහෙට ඇලිලා. මෙහෙට ඇලිලා මැරෙනකොට ඔයාලාගේ භවය සුගතියක් වෙන්නේ නැහැ. හැබැයි කුසලයක් පාදක කරගෙන එහෙට ඇලුනොත් එහෙ සිත සකස් කරගත්තොත් සිත ඒ පැත්තට බර කරගත්තොත් මෙහි අතහරින්න පහසුයි ඒ වගේ මෙහි අහු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඒ පැත්තට සිත බර කරගත්තොත් තමයි දැන් මරණ මොහොත කිට්ටු වෙන්න හරියට මගේ සහෝදර දෙවිවරු ගාවට දැන් මට යන්න පුළුවන්. මගේ ඉඩකඩම් මගේ විමාන ඒවට මට යන්න පුළුවන්. මම මෙහි බොහෝ දම්පින්කම් කරලා හරි හම්බ කරගත්තු ධනෙ එහෙ ගිහිලා වියපැහැදම් කරගෙන එහෙ සිළුමින සෑය තියෙනවා, සලුමින සෑය තියෙනවා, මාරකඵලලාභී අරිහත් ආදී යට මාරකඵල තියෙන දෙවිවරු ඉන්නවා, බ්‍රහ්මියෝ ඉන්නවා. ඒ හැමෝමත් එක්ක මට මේ නිවන් ගමන සුවසේ යන්න පුළුවන් කියලා පුදුම සතුටක් ඇති වෙනවා. දැන් මොකද කොහොමත් මේ අම්මලා නිවනට බර වුණු සිතකින් ඉන්නේ. ඒ නිසා මෙහෙට වැඩිය ඉතා පහසුවෙන් එහෙ ඒ දේ කරගන්න පුළුවන් කියන බවත් එක්කත් ලොකු සතුටක් ඇති වෙනවා. මරණ මොහොත ලං වෙන්න පුදුම සතුටක් ඇති වෙනවා. මේ දුක්ඛිත ජීවිතේ සම්පූර්ණ අතහැරලා මේ తాවකාලික ජීවිතේ අතහැරලා මම මේ తాවකාලික ජීවිතය තුල හරි හම්බ කරගත්තු හැමදේම අරගෙන මට අර ආර්ය උතුමන් වහන්සේලා ගාවට යන්න පුළුවන් කියන පුදුම සතුට ඇති වෙනවා. එතකොට මරණ මොහොත තරම් ප්‍රීතිමත් දෙයක්
මරණය තරම් ආදරය කරන සතුටු වෙන දෙයක් ඒ පුද්ගලයාට තවත් නැහැ. එකෙන් අදහස් කරන්නේ ඔහු මේ සිය දිවි නසා ගන්නවා කියලා. ඔහුට අර මරණ මොහොත හරි සතුටුයි. ඇයි මරණයෙන් පස්සේ ඔහු මීට වැඩිය බොහෝ ලොකු සැපතකටපත් වෙන බව නුවණින් දන්න නිසා. මෙන්න මෙහෙම සුගතියක සිත පිහිටවා ගත්තොත් මෙහි උපාදානීය මෙහි අල්ලා ගැනීම අතහැරලා එහි අල්ලා ගත්තොත් ඊතා පහසුවෙන් මෙහි අතහැරලා අපට යා ගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි නේද? ඒකට ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ. හැබැයි යම් මෙහෙම කතන්දරයකුත් තියෙනවා. ඔය කියන සුසිත දිව්‍ය ලෝකේ ඉන්නේ ආර්ය දෙවිවරු වැඩි හරියක්. එතකොට දැන් ඔයාලගේ සහෝදරයෝ ඔක්කොම උපාධිධාරී නම් ගමේ ඉන්න මිනිස්සුත් උගත්තු නම් මෝඩ ඔයා එහෙට ගියොත් ඒ මිනිස්සු අතර පිළිගැනීමක් නැහැනේ. ඒකනේ ඇත්ත. පිළිගැනීමක් නැහැ. ලොකු මදි පුංචිකමක් ඇති වෙනවා. ඒ නිසා අපි ඊළඟට කල්පනා කරන්න ඕනේ දැන් මං කොහොමත් සුගතියේ යනවා. ඒ ගැන මට සැකයක් නැහැ. මං ආනන්තරීය පාප කර්ම කළා නැහැ. ඒ පාප කර්මයක් හැර වෙන මොන අකුසල ධර්ම මං ගාව තිබ්බත් ඒ සියල්ල යටපත් කරන්න පුළුවන් තරම් මහා කුසල ධර්ම මම මගේ ජීවිතේ සිද්ධ කරගෙන තියෙනවා. කුසලයේ කියන එක නැවත නැවත සිහිපත් කරන්න. මොකද අකුසලයට වැඩිය කුසලයේ බලවත්නේ. ඒක බහලත් ඇතිනේ ධර්මයේ තුල නේද? අපි හැම වෙලාවෙම අකුසලයක් කරන්නේ පසුබසින මනසකින්. ඒ නිසා නැවත නැවත අකුසලයේ සිහිපත් කළ සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා අකුසලයට වැඩිය ඔබ කරන කුසලයේ බලවත් හැම වෙලාවෙම. කුසලයේ සතුටෙන් කරන්නේ, උද්‍යෝගයෙන් කරන්නේ, කැමැත්තෙන් කරන්නේ, ආය ආය මෙනෙහි කරලා සතුටු වෙනවා. එතකොට කුසලයේ හැම වෙලාවෙම වැඩෙනවා. ඒක හරිම බලවත්. ඒ නිසා අපේ අම්මලා හරියට නිකන් ගංගාවට ලුණු වහුරක් දැම්මා වාගේ කරපු අකුසල් වලට වැඩිය කරපු කුසල් බලවත් මේ සම්බුද්ධ ශාසනයක. ඒ නිසා අපමණ කුසල් කරපු අපේ අම්මලා අනිවාර්යයෙන්ම සුගති ලෝකෙක යනවා මෙහි අතහැර ගන්න දක්ෂ වුණොත්. බලට තියෙන්නේ මෙහි අතහැර ගැනීමේ දක්ෂතාවයක් හදාගන්න එක. ඒකට මට වග කියන්නවත් කාටවත් වග කියන්න බෑ. ඔබ මේකට වග කියන්න ඕනේ. හොඳට මතක තියාගන්න දරුවන්ට ඇලිලා තියනවට වඩා මුණුබුරන්ට ඇලිලා තියනවට වඩා වස්තුවට ඇලිලා තියනවට වඩා ඉඩකඩම් වලට ඇලිලා තියනවට වඩා ඇලීමක් අහට සකස් කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මෙහි පහසුවෙන් අතහරින්න පුළුවන්. එහෙමනම් එහි ඉන්න ආර්ය දෙවිවරු ගාවට නිකම්ම මේ කෙලෙස් ගඳ ගහන ගමන් ගියොත් අපට පොඩි මති පුංචිකමක් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මට මෙහි අයිති කිසි දෙයක් නැහැ. අර එහෙම සිත පිහිටව ගත්ත කෙනාට දැනෙනවා මට දැන් මෙහි කිසි දෙයක් අයිති නැහැ. පුළුවන් තරම් එකතු කරගන්න ඕනේ. එහෙ අරයි යන්න. මෙහි හැමදේම තව අවුරුදු කීපයකට తాවකාලිකයි. ඒ බව හදවතට දැනෙනවා. ආහාරය තමයි මගේ තැන කියලා දැනෙනවා. ඒ නිසා මේ తాවකාලික දේවල් වලට ඔට්ටු වෙවි ඉන්නවට වැඩියේ එහෙ ගිහිල්ලා එහෙ අයත් එක්ක බොහොම සතුටෙන් ඉන්න මං කොහොම හරි මාර්ගඵලයකුත් උපදවගෙනම මේ වස්තු ටිකත් අරගෙන එහෙ යනවා කියලා බලවත් වූ උත්සාහයක් ඇති කරගන්න ඕනේ. මොකද යාලා ගාවට අපි ආර්ය දෙවිවරු වෙලා ගියොත් හරි පහසුයි සතුටෙන් හිටියා කියලාත් එක්ක. පෑහෙනවා යාලත් එක්ක. ඒ නිසා අපේ අම්මලා බලවත් උත්සාහයක යෙදෙන්න ඕනේ. කොහොම හරි මේ ජීවිතේ මාර්ගඵලයක් උපදව ගන්නවා කියන තැනකට මොකටද අන්න අර ආර්ය දෙවිවරු ගාවට යන්න. ආර්යයන් වහන්සේ නමක් වෙලා. මම ඔය කතාව කිව්වේ අපට මේ ජීවිතේ නිවන් දැක ගන්න උත්සාහවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ මේ ජීවිතේ දේවල් වලට බලවත්ව ඇලිලා තියෙන හින්දා. අපිට මතු ලබන සුගතිය අපේ භාවනාවට බාධාවක් නෙවෙයි. හොඳට බලන්නකෝ අපේ භාවනාවට බාධා මේ ජීවිතේ අපි ඇලිලා තියෙන ටික. මේ ජීවිතේ තියෙන වගකීම් ටික. අර වගේ උපක්‍රමයකින් මේ ජීවිතේ අපි ඇලිලා තියෙන බැඳීම් ටිකෙන් ඇලිලා තියෙන ටිකෙන් මනස කොහොම හරි නිදහස් කරගන්න පුළුවන් වුණොත් අපට භාවනාව ඉතා පහසු වෙනවා. මේ ජීවිතේ කොහොම හරි ආර්යයන් වහන්සේ නමක් වෙන එක ඉතා පහසු වෙනවා. ඉතින් අන්න ඒ පිනිස තමයි
අපි දැන් උත්සාහවත් වෙන්න ඕනේ. මම පුංචි උපක්‍රමයක් කිව්වේ මේ ජීවිතයේ තියෙන බැඳීම් වලින් පොඩ්ඩක් නිදහස් කරගෙන මේ නිවන් ගමනට අපේ මනස යොමු කරගන්න. ඔක ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළොත් ඉතා පහසුයි වැඩි. පුළුවන් නේද? අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝම සුගතිය යන්න ඕනේ. සෝවහන් වුණත් කොහොමත් සුගතිය යනවා. ඒ නිසා කොහොමත් ඔයාලා සතර අපායට යන්න නැතුව සුගතියක යන්නම ඕනේ. සුගතිය කියන එක අහුවෙන්නේ පින කියන කාරණය, කුසලයේ කියන කාරණයත් එක්ක. ඒක අහු නොවුනොත් ඔබ හැමදෙනාම සතර අපායට යන්න ඒකාන්තයෙන් නියමයි. මේ සසර සැරිසරන කෘතඥ සත්වයාගේ මහගෙදර සතර අපාය. මරණ වේලාවේ ද්වේෂය තරහව කියන එක එන්න පුළුවන්. ඇයිද? දරුවෝ ඉන්නවා ඔයාලට. ඔයාලා වටේ ලොකු පිරිසක් ඉන්නවා. පහසුවෙන් මැරෙන්න දෙන්නේ නැහැ ඔයාලට. කොහොම හරි අල්ල ගන්නවා. මරණ වෙලාවේ පුදුම විදිහේ වදයක් දෙනවා ඔයාලට. ඔයාලගේ සැනසෙල්ල දරුවන්ට අදාළ නැහැ. දරුවන්ට අදාළ කොහොම හරි අම්මගේ ජීවිතේ බේරගන්න එක. ඔයාලට ජීවිතේ වැඩක් නැහැ ඒ වෙලාවට. ඔයාලට ඕනේ සැනසෙල්ල. සැනසෙල්ලේ මැරෙන්න. හැබැයි මතක තියාගන්න ඔබේ කිසිම දරුවෙක් ඔබට සැනසෙල්ලෙන් මැරෙන්න දෙන්නේ නැහැ. එයාලට ඒ වෙලාවේ ඔබේ සැනසෙල්ල අදාළම නැහැ. දවසක් හරි අම්මා දවසක් හරි තාත්තා වැඩිපුර ජීවත් කරගන්න තමයි යාලා උත්සාහවත් වෙන්නේ. ඒක දරුවන්ගේ වරදක් නෙවෙයි. ඔබ ඔබේ මව්පියන්ටත් ඒක කළා. එතකොට මේ දරුවන්ගේ යුතුයකම නැත්නම් දරුවන්ගේ වගකීම හා එයාලාගේ ආසාවත් එක්ක ඔයාලව කොහොම හරි ජීවත් කරව ගන්න ඔයාලට පුදුම වදයක් මරණ මොහොතේ දෙනවා. ඇඟ කපනවා. බට්ට ගහනවා. කට්ටු ගහනවා. කෑලි කෑලි අයින් කරනවා. නහයට කොණ්ඩ රොදක් ඔබලා බලන්නකො කෙස් ගහක්. කොහොමද සැප කියලා. ලොකු බට දාන්නේ ඒ වෙලාවට. කටට ඇඟිල්ල දාලා බලන්නකො උගුරට. කොහොමද කියලා. ඇඟිල්ලට වැඩිය ලොකු බට දානවා උගුරේ. හිතන්න එපා සැපයි කියලා. දැන් පොඩි කට්ටක් බෙහෙත් විදින්න ගහනකොට කටු ගොඩාක් ඇඟට ගහනවා. දැන් හැරෙන්න පෙරලෙන්න බැරුව ඉන්නකොට එක අතකට ඉන්න වුණොත් දැන් කොච්චර ඇඹරෙනවද මේ විනාඩි කිහිපයට උනා. හැබැයි එක ඉරියව්වෙන්ම තියෙනකොට අපේ අම්මේ සමහර වෙලාවට බලාගෙන ඉන්න අපට පේනවා මෙයාට ඉතින් මොකුත් නැතුව ඇති නිින්ද ගිහිල්ලා ඇති කියලා. එයාට අතපය හොලව ගන්න ශක්තිය නැති වෙන්න පුළුවන්. හැබැයි සියලු වේදනා ටික ඒ විදිහටම දැනෙන්න පුළුවන්. ඒකට ප්‍රතිචාර දක්වන්න බෑ යාට. අඬන්න බෑ. අතපය හොලවන්න බෑ. හැබැයි සියලුම වේදනා ටික ඇතුළතින් එන සියලු වේදනා ටික එයාට දැනෙනවා. නිසා ඔබට කවදාවත් පහසුවෙන් මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. ලොකු දුකක් විඳලා තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. 99%කටම. එපමණ දුකක් විඳින වෙලාවේ තියනවද සහතිකයක් ද්වේෂය ඇති නොවේයි කියලා. තරහව ඇති නොවේයි කියලා. අනේ මගේ රත්තරන් පුතේ මෙව්වක් ගහන්න එපා මට සැනසille ඉන්න දීපන් කියලා කෑ ගහලා කියනවා හිත යටින්. ඇහෙන්නේ නැහැ දරුවන්ට. දරුවෝ තව බට ගහනවා. තව මැෂින් ගහනවා. කොහොම හරි අම්මගේ ජීවිතේ බේරගන්න කියලා. හැබැයි ඔයාලා මනසින් එහෙම කෑ ගහලා කියන දරුවන්ට. ඒක ඇහෙන්නේ නැහැ. ඉතින් මේ මොහොතේ ද්වේෂයක් ඇති නොකරගෙන තරහාවක් ඇති නොකරගෙන කුසලයක සිත පිහිටවාගෙන මැරෙන්න නම් දැන් ඔය තියෙන දක්ෂතාවය ඇතිද කියලා බලන්න ගෙදරට වෙලා පුටුවක වාඩි වෙලා පොඩ්ඩක් භාවනා කරලා බලන්නකෝ. බුදුන් වැඳලා බලන්නකෝ. එතකොට මුණුබුරේ දුවගෙන ඇවිල්ලා මල් වට්ටියට පයින් පාරක් ගහපුවාම ඇඟ උඩට පැන්නහම එතකොට බලන්නකෝ හොඳට කුසල් සිත තව තවත් වැඩි වෙලා සතුටක් ඇති වෙනවද කියලා.
එහෙම ඇති වෙන්නේ නැතුව තරහක් යනවා නම් බුදුන් වදින එක නවත්තලා මොනුපුරාට අවවාද දෙන්න යනවා නම් පුටුවේ භාවනා කරන එක නවත්තලා මොනුපුරන්ට කෑ ගහන්න යනවා නම් මතක තියාගන්න මරණ මොහොත ඔබට ඒ තරම් සුන්දර නැහැ කියලා. මෙච්චර සැපසේ ඉඳලා මෙච්චර මේ කිසිම අපට හානියක් නොකර නිකම් මේ අපේ භාවනා කරන එකට කරදර කරන කෙනත් එක්කත් මෙච්චර තරහ යනවනම් අර එහෙම යටි කෑ ගහලා කියන වෙලාවට තව කටට බට ඔබනකොට නාසයට බට ඔබනකොට කටු ගහනකොට හිතනවා දිවසන්න පුළුවන් කියලා. තරහ ගන්න නැතුව ඉන්න පුළුවන් කියලා. බෑ. බලවත් වූ දේශයක් හට ගන්නවා. අසදෘශ මහා දම්පින්කම් කරපු අය අශෝක අධිරාජ්‍ය වාගේ අය මහා දම්පින්කම් කරපු අය අර වාගේ පුංචි දෙයකටත් කේන්ති ආවනම් අපි ඊට වැඩිය කොච්චර පහත් තැනකද ඉන්නේ. එනිසා අපේ අම්මේ මේ මරණ මොහොත අපි කාටවත් ඒ තරම් සුන්දර වෙන එකක් නැහැ. එනිසා අපි දැන් තියා බොහෝම දක්ෂ වෙන්න ඕනේ. දැන් තියා බොහෝ දක්ෂ වෙන්න ඕනේ. හැබැයි ඔබ සුගතියක හොඳට කුසලයක සිත පිහිටවලා තියාගත්තොත් සුගතියක හොඳට සිත පිහිටවලා තියාගත්තොත් හොඳට සිත පුරුදු පුහුණු කරලා තියාගත්තොත් පසුතැවෙන්න දෙයක් නැති වුණොත් අවසන් මොහොතේ එහෙම වුණොත් යම් හෝ සැනසෙල්ලක් අපට ලැබෙනවා. නිසා මේ සම්බුද්ධ ශාසනයේ දම්පින්කම් කරන එකෙන් බණ භාවනා කරන හැමදේම ඔන්න ඔය මරණ මොහොත සැනසille ගෙවාගෙන සුගතියකට කොහොම හරි ආගන්නත් අපි දක්ෂ වෙන්න නම් ඕනේ. ඒ දක්ෂතාවය හොඳට හදාගෙන තමයි අපි කොහොම හරි මේ සංසාර මොකද අපි මේ මරණ මොහොත දක්ෂව ගෙවා ගත්තත් අපිට තව මරණ 100,000කට මුහුණ දෙන්න වෙනවා මේ සංසාර භව ගමනේ හිටියොත්. ඒ නිසා ඒ සසර භව ගමනින් එතර වෙන්නත් අපි උත්සාහවත් වෙන්න ඕනේ. ජීවිතේ කරපු හොඳ කුසලයක නිතර මෙනෙහි කළ සිත අලව ගන්න. කුසලයක් අල්ල ගන්න. අල්ලගෙන ඒ ඔබ අල්ලගත්තු කුසලය හා කුසලයේ විපාකවල තියෙන අනිත්‍යතාවය නුවණින් මෙනෙහි කරන්න. දර්ශන දෙකක් තියෙනවා ඔබ ගාව. කුසලය අල්ලගත්තා. අල්ලගත්තා වූ කුසලයද නැවත නැවත මෙනෙහි කරන්නා වූ මේ කුසලය කරන වෙලාවේ ඒ උපන්න සියලු සංස්කාර ධර්ම මේ වෙනකොට නැහැ. ඒ උපන්න සිතුවිලිත් නැහැ. ඒ කයේ තිබු රූප කලාප ටිකත් නැහැ. ඒ ඔක්කොම අනිත්‍ය භාවයටපත් වුණා. එතකොට මේ හටගත්තු කුසලය තුල ලැබෙන්නේ විපාක වශයෙන් ලැබෙන්නේ දිව්‍ය මානුෂික වශයෙන් පංචස්කන්ධයක්. දුකක් ලැබෙන්නේ හැම වෙලාවෙම. කුසලයේ විපාක වශයෙන් ලැබෙන්නේ දුකක් අපට. එතකොට විපාකයක් ඒකාන්ත දුකක්. ඒ ලැබෙන විපාකයක් නිට්ටය නෙවෙයි. විපාකයක් අනිත්‍ය වෙනවා. ගෙවිලා ඉවර වෙලා යනවා. එකත් අනිත්‍ය වෙනවා. ඒ නිසා අනිත්‍ය වූ දෙයක ගෙවිලා ඉවර වෙලා යන දෙයක සැනසෙන්න දෙයක් නැහැ අපට. ඒ නිසා කුසලයේද කුසල විපාකයේද අනිත්‍යයි කියන සංඥාව නැවත උපදව ගන්න. නැවත උපදව ගන්න. එතකොට මරණ වෙලාවේ එක්ක කුසලය අහු වෙනවා. නැත්තම් කුසලය අනිත්‍යයි කියලා දකින මේ අනිත්‍ය සංඥාව අහු වෙලා එතනින් මරණ මොහොත කියන වෙලාවේ නුවණ ගොඩාක් උද්දීපනය වෙනවා. බොහෝ වෙලාවට එතනදී මාර්ගඵල ලබන්න පුළුවන් වෙනවා. අනිත්‍ය සංඥාව හොඳට අල්ලගත්තු කෙනෙකුට නිකන් මේ පොඩ්ඩක් මෙනෙහි කරපු කෙනෙක් ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ තමන් අල්ලගත්තු කුසලය අනිත්‍ය වශයෙන් නුවණින් දැක ගන්න පුළුවන් වුණු කෙනාට එක්කෝ අනිත්‍ය සංඥාව අහු වෙනවා. ඒක අල්ල ගන්න තරම් ඒ වෙලාවේ අර බට ගහනකොට හිම්මිහින් වද හිංසා පමුණුවනකොට සිත බලවත්ව පිහිටවන්න බැරි වුණොත් අඩුම අල්ලගත්තු කුසලයේ හරි අහු වෙනවා. දෙකෙන් එකක් අහු වෙනවා. අහු වෙලා අපි ඒකාන්තයෙන් සුගතිගාමි වෙනවා. මේ ජීවිතයේ වැඩෝ භාවනාව වැඩෝ අනිත්‍ය සංඥාව ඊළඟ ජීවිතේ බලවත් වෙලා ඒකාන්තයෙන් මගඵල ලබන්න පුළුවන්. කියන්නේ මේ බුදු සසුනේම නිවෙන්න පුළුවන්. එනිසා ඔබ හැමදෙනාම මේ ජීවිතයේ වගේම මතු ජීවිතයේ පිළිබඳවත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇස් දෙක පියාගත්තට පස්සේ කරගන්න බැරි වෙච්ච කුසල දහම් තියෙනවා නම් ඒ දේවල් හැම එකක්ම අහවර කරලා තියන්න. පොතක් අරගෙන ලියන්න. දැන් ඇස් දෙක පියාගෙන ගෙදර ගිහිල්ලා ඇස් දෙක පියාගෙන මං දැන් අද මැරෙනවා. දැන් අද හැන්ද වෙනකොට දොස්තරලා කිව්වා මගේ හදවත වැඩ කරන්නේ තව පැය දෙක තුනයි
තව පැය දෙක තුනකින් හදවත නතර වෙනවා මම මරණයටපත් වෙනවා. දැන් අද හැන්දෑවේ මම මරණයටපත් වෙනවා නම් මට මේ ජීවිතේ මොනවද කරන්න බැරි උනේ? මොනවද මට පසුතැවෙන්න තියෙන්නේ? ඒ පසුතැවෙන්න තියෙන හැම දෙයක්ම පොතක දැම්ම ලියාගන්න. දැම්ම ලියාගෙන කාට හරි රුපියලක් හරි ණයක් වෙලා ඒක දෙන්න තියෙනවා නම් ඒක ගෙවලා දාන්න දැම්ම. මතක් වෙන්න පුළුවන් මරණ මොහොතේ. අරයට දෙන්න බැරි වුණා. අරයට බැන්නා සමාව ගන්න බැරි වුණා. අපේ අම්මලා එහෙම පුංචි දේවල් මතක් වෙනවා සමහරට. සමහරට යේලිට බැනපු එකක් තියෙනවා සමාව ගන්න බැරි වුණා. ඒක යාට ආපහු ඒකට හිත හැදෙන්න දෙයක් කියන්න බැරි වුණා. එහෙම දෙයක් මතක් වුණොත් ලොකු ප්‍රශ්නයක්. එනිසා මරණ මොහොතට දැම්මම සූදානම් වෙන්න හොඳ පොතක හැමදේම ලියාගෙන මේ හැම දෙයක්ම අහවර කරලා ඕනම මොහොතක මරණයට මුහුණ දෙන්න ඔය මම කියපු කාරණා ටික ජීවිතේට එකතු කරගෙන දක්ෂව එදිනදා ජීවිතේ ගත කරන්න. එතකොට ඔබ කිසි කෙනෙක් අසමර්ථ වෙන්නේ නැහැ. ඒ වගේම පුළුවන් නම් හැමදෙනාම තමන් මේ ජීවිතේ කරපු කියපු බොහෝ පින්කම් තියෙනවානේ කුසල් ධර්ම තියෙනවානේ අපේ අම්මලා ඒ කරපු කියපු හැම කුසල ධර්මයක්ම නුවණින් සිහිපත් කරලා හැන්දෑවට ඒ හැම පිනක්ම මේ දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් කරන්න. මම හිතන්නේ කරනවා ඇති හැමෝම නේද? දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් කරන්න. ඒ වගේම තමයි සමහර අය මේ ලෝකේ ඉන්නවා දෙවිවරු ඉන්නවා බ්‍රහ්මියෝ ඉන්නවා මිනිස්සුયો ඉන්නවා ස්වාමින්වහන්සේලා ඉන්නවා සමහර අය ඉන්නවා නොයෙක් ගුණ දහම් පුරන අය සමහර ධ්‍යාන උපදව ගත්තා අය ඉන්නවා මාර්ගඵල උපත ගත්තා ඵලසිත වලට සමවදින අය ඉන්නවා එයාලගේ කුසල් උපදිනවා ඒ උපදින කුසල් ධර්මයන් නුවණින් සිහිපත් කරලා ඔයාලා අනුමෝදන් වෙන්න ඔයාලා සියලු සත්වයන්ට පින් දෙනවා වගේම සියලු සත්වයන්ට ඔයාලත් අයිති නිසා මේ ලෝකයේ සියලු සත්වයන්ට දෙන හැම පිනක්ම ඔයාලටත් අයිති. ඒ පින් ඔයාලා සාදු කියලා අනුමෝදන් වෙන්න. දිව්‍යලෝව, බඹලෝව, නාලෝව හැම තැනම කරන දම්පින්කම් මේ කියන්නේ ආමිෂ පූජා විතරක් නෙමෙයි ප්‍රතිපත්ති පූජා. සමහර අය නිරෝධ සමවතට සමවදිනවා. එතකොට නිරෝධ සමවතයේදී නිවනම අරමුණු කරගෙන ඒ නිරෝධ සමවත තුල උපදින ධර්ම ශක්තිය එතන සිත් පහළ වෙන්නේ නැහැ. නමුත් ධර්ම ශක්තියක් ඇති වෙනවා. ඒ ධර්ම ශක්තිය ඔයාලා අනුමෝදන් වෙන්න. සිහිපත් කරලා. කවදා හරි මටත් ඒ කියන ධර්ම ශක්තිය මගේ අධ්‍යාශය තුල උපදව ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ නිසා මේ මුළු ලෝකෙම මිනිස්සු කරන දෙවිවරු බ්‍රහ්මියෝ කරන ලෝක සත්වයා කරන හැම පිනක්ම සාදු කියලා අනුමෝදන් වෙලා තමන් මේ හැම පිනකම අයිතිකාරයෙක් වෙන්න. හැම කුසලයකම. දැන් මං පුංචි කාරණා කීපයක් ওই පින් අනුමෝදන් වීම ගැන කියලා දීලා තියෙනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පින් අනුමෝදන් වෙන එක. ඒ වගේම ඔන්න ඔය ලෝක සත්වයා කරන හැම පිනක්ම අනුමෝදන් වෙන්න. ඒ වගේම තමයි එදා ධර්ම සාකච්ඡා වෙලාවේ පොය දවසේ මතකද දන්නේ අවසන් මොහොතේ මං දේශනා කළා මේ අතීතයේ බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා කළ පාරමී කුසල් සියතින් කලාසේ සිහිපත් කරලා අනුමෝදන් වෙන්න කියලා. ඔයාලට දරුවෝ දන් දෙන්න බැරි වුණාට මහබෝසත්වරු දන් දුන්නු දරුවෝ වැල්ගොඩ ගොඩ ගැහුවොත් මේ සක්වල ගලට වඩා වැඩි, මහමේරුවට වඩා උසයි. ඒසා දරුවෝ දන් දුන්නා. ඒ හැම දරුවෝ දන් දුන්නු කුසලයක්ම ඔයාලා අනුමෝදන් වෙන්න. පුළුවන්. ඒ හැම කුසලයක්ම අනුමෝදන් වෙලා ඔයාලගේ භාවනා සිතට ලොකු ශක්තියක් එකතු කරගන්න. ඒක ජීවිතේ හැමදාම කරන්න දැනෙනවා ලොකු ශක්තියක් හැමෝගෙම හදවත් වලට. දවසක ඔයාලට දැනෙනවා ලොකු ආත්ම අභිමානයක්, ආත්ම විශ්වාසයක්, තමන් පුණ්‍යවන්තයෙක් කියන බව කවුරුවත් නොකියාම තමන්ට දැනෙනවා. මම සතර අපායේ යන්නේ නැහැ කියන විශ්වාසයක් කවුරුවත් නොකියාම ඔයාලගේ හිතට ඇති වෙනවා. මම නොනිස් පුද්ගලයෙක් කියන බව කවුරුවත් නොකියාම ඔයාලගේ හිතට ඇති වෙනවා. ඒක ඇති වෙන්නට මේ දේවල් කරන්න ඕනේ. හොඳයි ඉතින් එහෙමනම් මේ දේ අතරතුර ඔයාලා මේ පුරුදු පුහුණු කරන භාවනාව, සමත භාවනාව හෝ විපස්සනා භාවනාවත් පුරුදු පුහුණු කරන්න. ඒ පුරුදු පුහුණු කරන අතරදී ඒ භාවනා සිතට ඔය කියන ශක්තියත් එකතු කරගන්න. කවදාවත් වරදින්නේ නැහැ. හොඳයි ඉතින් එහෙමනම් මහා කාල සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
අනන්ත ලෞතුරා බුද්ධ ගුණ සාගරය සිහිපත් කරගෙන දුක් මහන්සියෙන් හරි හම්බ කරලා සද්ධාවෙන් මේ පිම්බිම වෙත අරගෙන ඇවිල්ලා බුදු සිරිපා කමල් ළඟ තැන්පත් කර ගන්නට යෙදුණු උතුම් සම්බුද්ධ පූජාව ඒ මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමු. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත ලෞතුරා බුදු ගුණ බලයට උපමා නැහැ. අනන්තයි, අප්‍රමාණයි, අචින්තනීයයි. ලෞතුරු මුව කමලින් ලොවට දේශනා කොට වදාළ ධර්මයෙන් අද දක්වාම මේ ලෝක සත්වයා සැනසෙනවා. උන්වහන්සේගේ මහා කරුණාව මහා පුදුම ආශ්චර්යයක්මයි. උන්වහන්සේගේ මහා ප්‍රඥාවද මහා ආශ්චර්යයක්මයි. ඒ ලෞතුරු බුදු කරුණාව බුදු ගුණය මහා ආශ්චර්යයක්මයි. අනේ උන්වහන්සේ තබන පියවරක් ගානේ ඒ ලෞතුරු බුදු සිරිපා මේ මිහි මඩලේ තියෙනකොට බුදු සිරිපා යටින් තියෙන අටමහා නරකවල ගිනි දැල් නිවෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ බුදු සිරිපා තියෙනකොට මහා නරකවල පවා ගිනි දැල් නිවිලා ඒ සත්වයන්ට පුදුම සැනසෙල්ලක් දෙනවා. ආය බුදු සිරිපා උස්සන කොටේ ගිනි දැල් නැවත ඇවිලෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තබන හැම පියවරකම මේසා සැනසෙල්ලක් ඇති වෙන්නේ ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මොනසානම් බුදු ගුණ කඳක් ඒ නිවුණු සැනසුණු පරම නිර්මල බුදු හදවතේ ඇද්ද ඒසා ගුණ මහිමයක් ඇති ඒ ශාන්ති නායකයාණන් වහන්සේට බුදු අමාමෑණියාණන් වහන්සේට අපටම සරණ වන්නට අපටම පිහිට වන්නට ලොව පහළ වී වදාළ ධර්ම රාජයාණන් වහන්සේට අපේ මේ උතුම් සම්බුද්ධ පූජාව පූජා කරමු. පූජා වේවා. දසදහසක් සක්වල ලෝක ධාතු වල මේ මොහොතේ දැල්වෙන පහන් සුවඳ දුම් ආහාර පාන මේ හැම සම්බුද්ධ පූජාවන් අපේ සම්බුද්ධ පූජාව සමග එකටම පූජා කරමු. පූජා වේවා. ඒ මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අටතුරාසියක් මංගල ලක්ෂණයෙන් විරාජමාන ලෞතුරු බුදු සිරිපා කමල් පාද යුග්මේ අභියස මේ හැම පූජාවන් පූජා කරන කුසලය අපට සතර මඟ සතර ඵල ලැබමින් සාන්ති අමා මහ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කරගෙන ලෞතුරා බුදු සිරිපා කමල් ඒ උතුම් මාර්ගඵල ප්‍රතිපත්ති මල් මකරන්දයෙන් කවදා හෝ කොයි මොහොතක හෝ පූජා කරන්නට මේ හැම කුසල් පාරමී දහංව හේතු උපකාර වේවා කියන උදාාරතර පැතුම් ඇතිව එකටම ගාථා කියමින් සම්බුද්ධ පූජාව පූජා කරමු. සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තින්තේය තව සාසනං තාවතාපති ගන්හාතු පූජා ලෝකානුකම්පයා ගන්ධ තේලම්ප දින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං ප්‍රසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොභම්තේ භෝජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොභම්තේ ව්‍යංජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොභම්තේ පලාපලං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොභම්තේ සම්භං සන්ධාය පූජිතං
අනුකම්පං උපාදාය පතිගන්හාතු වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම තන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුම්පං මිලායාති අතයිදං මේ කායෝ තතයාති විනාශ භාවං සාදු 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 ඉතිබිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුම්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දින්තිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ පනයිකෝ පංචත්තං වේදිතම්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චම්තාරි පුරිස යුගානි අන්ත පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධංකිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු 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 නිරෝධ සමාපන්තියෙන් අරිහත් ඵල සමාපන්තියෙන් මහා කරුණා සමාපන්තියෙන් නැගී සිටියාක් මෙන් වැඩ හිඳින්නා වූ මහා කරුණික වූ බුදුරජාණන් වහන්සේට මේ සියලු පූජාව නිර්වාණ සාන්තිය පතා ආදර ගෞරවයෙන් සාදර භක්තියෙන් දොහොත් මුදුනේ තබා වැඳ නමස්කාරයෙන් පූජා කරමි පූජා වේවා පූජාම වේවා සාදු 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 මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ලෞතුරා බුද්ධ ගුණ සාගරයේ සිහිපත් කරගෙන අපමණ සද්ධාවකින් යුතුව උතුම් සම්බුද්ධ පූජාවන් පවත්වලා ගරුතර මහ සංඝරුවනට අද දහවල මහා දම් පූජා කරලා මේ මහානුභාව සම්පන්න උතුම් දානමය පින්කමට දායකත්වයේ දරන්නට යෙදුනේ ශ්‍රියා මල්ලිකාරච්චි පින්වත් මහත්මිය විසින් පින්වත් ශ්‍රියා මල්ලිකාරච්චි ඒ මෑණියන්ට ඒ වගේම පවුල හැම දෙනාටම මේ උතුම් කුසලය මහත්ඵල වේවා මහානිසංස භාවයටපත් වේවා පවුල හැම දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කායික මානසික සැනසෙල්ල ඇති වේවා කරන කියන රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු දරුමුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක භාවයටපත් වේවා
නිදුක්ව නිරෝගීව සතවර්ෂාධික කාලයක් මේ දිවි ගමන ගෙවාගෙන ඒ දෑ අතරතුර තව තවත් උතුම් දම් පින්කම් සිදු කරගෙන පාරමී පුරාගෙන අමා මහ නිවන් සැනසෙල්ල දක්වාම යා ගන්නට මේ කුසල් උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන්ම ආශිර්වාද සෙත්මෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2022 අප්‍රේල් මාස 13 වන දින පරලොව සැපත් මෛත්‍රී පාර ඉලංග සූරිය මහතාට සහ 2022 අප්‍රේල් මාස 9 වන දින පරලොව සැපත් ලක්ෂ්මන්ද සිල්වා මහතාට මේ උතුම් පින් අනුමෝදන් වේවා. මීට වසර 5කට ඉහතදී පරලොව සැපත් දයාකාන්ති ඉලංග සූරිය සහ ඉන්ද්‍රා කුමාර ඉලංග සූරිය මහත්මයාටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයේ නමින් මිය පරලොව ගිය සියලු නෑදෑ හිත මිතුරන්ටත් මේ පින් අයිති වේවා. ඒ හැම ඥාතිවරු මේ පින් අනුමෝදන්ව සැපයටපත් වේවා. භව ගමන යහපත් වේවා. සසර ගමනේ බුදුපසේ බුදු මහරහතුන් මුණ ගැහේවා. නිති දාන සීල භාවනා පින්කම් සිදු කරගෙන සුවසේ පාරමී පුරාගෙන පැතු පැතු බෝධියකින් සාන්තමා මහ නිවනින් සදාකාලිකව නිවෙන්නට මේ පින් දැක අනුමෝදන් වේවා කියලා අපි මෛත්‍රියෙන්ම පින් දෙනවා. ඒ වගේම අද දින මේ පින්වත් යෝගී පිරිස උදෙසා ගිලන්පස දානයේ දායකත්වයේ දරන්නේ අමිල මහත්මයා සහ වෙරංගා අබේනායක මහත්මිය කියන පින්වත් දෙපළ විසින් බලාපොරොත්තු වෙන්නේ යවිඳු අබේනායක සහ කිනුරි අබේනායක පුතුට සහ දියණියට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව රැකවරණය ප්‍රාර්ථනා කරන්නට ඒ දරුවන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදාපත් වේවා. කායික මානසික සැනසෙල්ල කරන කියන අධ්‍යාපන කටයුතු ආදී සාර්ථකව සිදු කර ගන්නට ලැබේවා. මතු විභාග වලින් උසස් සාමාර්ථ නෙලාගෙන රට ජාතිය ආගම බබළුවන වාසනාවන්ත ගුණවන්ත පුණ්‍යවන්ත ජීවිත ගත කරන්නට ශක්තිය බලය වාසනාව ලැබේවා. මේ සංසාර භව දුක් නිවාගෙන අමා මහ නිර්වාණ ධාතුව දක්වාම පාරමී පින්කම් පෙළහැරක මව්පියම් ප්‍රධාන කරගෙන යා ගන්නටත් ඒ දරුවන්ට මේ පින් පුණ්‍ය ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මේ පින්වත් දෙපළ ප්‍රධාන හැදුවැඩෝ මව්පියවරු සහෝදර සහෝදරියෝ නෑදෑ හිතවතුන් හැම දෙනාටමත් නිදුක්ව නිරෝගීවම පාරමී ගුණ පුරා තව තවත් මෙවැනි උතුම් දම් පින්කම් සිදු කරගෙන අමා මහ නිවන් සැනසෙල්ල දක්වාම යා ගන්නට මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේ මේ සිදු කර ගන්නට යෙදුණු සාරාණීය මහා කුසලානිසංස ධර්මයේ අපේ අතිපූජනීය අපි හැම දිනාටම කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරන මිරහවත්තේ ලොකු ස්වාමින් වහන්සේටත් අනුමෝදන් වේවා. ලොකු ස්වාමින් වහන්සේට නිදුක්ව නිරෝගීව සතවර්ෂාධික කාලයක් සසුන් ගුණ පිළිවෙත් පුරා තව තවත් කරන ශාසනික යුග මෙහෙවර চিරාත් කාලයක් සිද්ධ කරගෙන පාරමී පුරා පැතූ බෝධියකින් සාන්ත නිවන් පුර වඩින්නට උන්වහන්සේගේ පාරමී ගඟට මේ පින් එකතු එක්කහසු වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් දෙමු. ඒ වගේම අපේ මහකෙළියේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහ සංඝරුවනටත් නිදුකින්ම පාරමිතා පුරා සසුන් ගුණ පුරා සසුන් කෙත බඹලුවා නිවන් පුර වඩින්නට මේ කුසල් උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන්ම ආශිර්වාද කරමු. ඒ වගේම විශේෂයෙන්ම මේ පින්බිමේ බොහෝ කාලයක් මේ පින්බිමට මහෝපකාරීව කටයුතු කළ අපේ පින්වත් ශාමෙන් තඹවිට මහත්මියගේ මෑණියන් වහන්සේ දැන් නොබෝ වේලාවකින් මිය පරලොව යන්නට යෙදුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම සත්පුරුෂ පිරිසක් හැටියට ඒ පින්වත් ශාමෙන් තඹවිට මහත්මියගේ මෑණියන් වහන්සේට අපි හැමදෙනා මේ සිදු කරගත් උතුම් කුසලානිසංස ධර්මයන් මෙසිතින් අනුමෝදන් කරමු. මේ පින්බිම ඇසුරු නිස්සරය කරගෙන එතුමිය සිදු කළා වූ අප්‍රමාණ කුසල් ධර්මයන්ගේ ආනුභාව බලයත් අපි හැමදෙනා සිදු කරගත්තු මේ උතුම් කුසල් ධර්මයන්ගේ ආනුභාවයත් ඒ පින්වත් මෑණියන්ට අනුමෝදන් වේවා.
ඒ මෑණියන් ලැබූ ජීවිතයේ සැපවත් ජීවිතයක් වේවා. භව ගමන යහපත් වේවා. සසර භව ගමන මෙවන් අකල් මරණ ආදියකට ගොදුරු නොවේවා. නිදුක් නිරෝගී ජීවිත පෙළක්ම ලැබමින් පාරමී ගුණධම් පුරා පැතූ බෝධියකින් සාන්ත නිවනින්ම සදාකාලිකව නිවෙන්නට මේ උතුම් කුසල් එකසේ හේතු උපකාර වේවා කියලා අපි මෛත්‍රියම පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපේ මේ පින්වත් සත්පුරුෂ යෝගී පිරිසටත් මේ මව්පිය දූ දරුවෝ ඔබ හැම දෙනාටමත් ඔබේ පවුල්වල සියලු දෙනාටත් ඒ වගේම මේ පින්වත් මහත්තුරු ඇතුළු ඔබ හැමෝටම නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සැලසේවා. මේ සම්බුද්ධ ශාසනය පිහිට කරගෙන තව තවත් සිල් ගුණ පුරන්න ලැබේවා. සමාධි ගුණ පුරන්න ලැබේවා. ප්‍රඥා ගුණ පුරන්න ලැබේවා. දන් දෙන්න ලැබේවා. බුද්ධ උපස්ථාන කරන්න සංඝ උපස්ථාන සිද්ධ කරගන්න ලැබේවා. ගුණ පිළිවෙත් පුරන්න ලැබේවා. සිව්බඹ විහෙරණ සතර සම්‍යක් ප්‍රධාන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පුරාගෙන සමත විපස්සනා භාවනා ගුණ නොවන පාරමී දියුණු තියුණු කරගෙන ඔබ අපි හැමදෙනාටම මැරෙන්න මොහොතක් තියා හරි මේ භයානක දුක් ඇති ගෝර කටුක සංසාරයෙන් එතර වෙලා දුක්ඛේ සමුදය නිරෝධය මග්ගයයි වදාළු තුම් චතුරාර්ය සත්‍ය ධර්ම සුවසේ අවබෝධ කරගෙන අනන්ත සංසාර භව ගමන පුරාවටම අරගෙන ආපු රාග ద్వේෂ මෝහ සාරම්භ තම්බ මදමාන ප්‍රමාද මක්ඛා ඊර්ෂ්‍ය ආදී 1500ක් කෙලස් ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයම ප්‍රහාණයටපත් කරගෙන අනන්ත බුදුපසේ බුදු මහරහතුන් අහෝ සපයි සුඛයි සාන්තියයි අග්‍රයි ශේෂ්ඨයි උත්තරීතරයි ප්‍රණීතයි මధుරයි කියමින් සාදුකාර දිදී ප්‍රීති වාක්‍ය දේශනා කරමින් නිවේසනසේ පැමිණ වැඩවදාල අජරාමර සාන්ත සුන්දර අමා මහ නිවනින් සදාකාලිකව නිවෙන්නට මේ ආමිස ප්‍රතිපත්ති මහා කුසල් ධර්මයන් පාරමී දහම් වාපට හේතු වේවා උපකාර වේවා කියලා පැතුම් ප්‍රාර්ථනා තියාගමු. ඒ වගේ මහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයටත් අපි හැමදෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට ලෝවැසි ජනතාවටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාටම නිදුකින්ම පාරමී ගුණ දහම් පුරා නිවන් මඟ යා ගන්නට ලැබේවා කියන මෙසිතෙන් අපි නමින් ඥාතීන්ටත් දෙවියන්ටත් ගාථා කියලා පින්පෙත් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසන්තා ච භුම්මන්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං තිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරං යෝදි සන්තෝ ච මෙත්තේයෝ පුඤ්ඤං මේ අනුමෝදතු අස්මින් විහාරේ ච ආරාමේ අධිවංචා ච දේවතා අනුමෝදිත්වා ඉමම් පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන්නෝතු සම්බ දුක්ඛා පමුඤ්ජතු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අංචයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අංචයං කමමේ ධම්ම සම්දින්ටික අකාලික අංචයං කමමේ සංඝ සුපටිපන්න සාදු සාදු සාදු. හොඳයි අප්‍රමාණ වූ කුසල් ධර්මයක් ඔබ හැමදෙනාම අද දවසේ සිද්ධ කරගන්නට යෙදුණා. ඉතින් ඔබ අපි හැමදෙනාටම එකම ලෞතුරු බුදු පෙරහැරක එකම පාරමී පෙරහැරක එකම සත්පුරුෂ පෙරහැරක අමා මහ නිවන් සැනසෙල්ල දක්වාම අත නොහැර සුඛ ප්‍රතිපදාවකින් නොවැරදී ඒකාන්තයෙන්ම යා ගන්නට
ලැබේවා ලැබේවා කියන මෙසිතේ මහා සංගරුවන වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීලේස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සුපත්